අයිබෝන් සුබෝදෑසනක් අපි සූදානම් අද සියලු තොරතුරු වාර්තා කරන්න පත්තර මේන්තුවේ කටයුතු සෙන්සුරාදා දවසේ 13 වෙනිදා අපි ආරම්භ කරන්න ලෑස්ති. ඉතින් අයවැය ඊයේ දවසේ ඇවිල්ලා ඒ ගැන පොඩි හරි දෙයක් ඔළුවේ තියාගෙන මේ වෙද්දි සියලු දෙනා අද මේ ආකාරයෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න ලෑස්ති වෙන වෙලාව. අද හැම පත්තරයකම තියෙන අයවැය පිරෙන්න තියෙනවා. අපි ඒ ගැන ඔබට කියනවා. ඉතින් අයවැය රටේ නැත්තම් මේ ආකාරයෙන් ඉදිරිපත් කරපු සමස්ත ජනතාවටම බලපාන අයවැය ගැන කතා කරද්දී අපි අපේ අයවැය ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ පෞද්ගලිකව. අපි හම්බ කරන ගාන අඩුයි නම් වියදම් කරන ගාන වැඩි නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා සියලු දෙනාම තව ටිකක් උත්සාහවන්ත වෙලා අපි ඉදිරි ගමන ශක්තිමත් කරගන්න හදන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. දැන් ඔබ දන්නවා එලෝන් මස්ක් මම මේ දැනුත් ෆොබ්ස් සංග්‍රහව බල හිටියේ ලෝක ධනවතා විදිහට ඔහු හඳුන්වනවා. ඇමරිකානු ඩොලර් බිලියන 300කට විතර ආසන්න වත්කමක් ඔහුට තියෙනවා. ඉතින් ඒ ලයිස්ට්ුවේ ඉන්න පළවෙනි 10 දෙනා අරගෙන ඒ සියලු වත්කම් එක තැනකට ගෙනෙලා ලෝකෙින් ඔක්කොටම මිනිස්සුන්ට බෙදලා දුන්නාම බිලියන 7.6ට ලෝකේ තියෙන දුප්පත්කම නැති වෙයිද කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. එහෙම වෙන්නේ නැහැ. උපරිම අවුරුදු 3යි ආපහු ඒ සල්ලි අරගොල්ලෝ අතේ අලුත් සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඒගොල්ලෝ නව දේවල් ඉදිරිපත් කරනවා. අර සල්ලි ආපහු ගන්න ක්‍රමවේදයන් හදා ගන්නවා. ඉතින් ඒ නිසා අපිටත් තියෙන්නේ අලුත් වෙන්න, අලුත් බලාපොරොත්තු ඒ වගේම උත්සාහයන් මේවා තුල තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. දිනූෂ good morning. ඔව් අයිබන් සුබෝදෑසනක්. සුබෝදෑසනක්. එකපාරට මම good morning කියලා කිව්වන් පස්සේ මේ සමීර දැන් ඔය කතාවක් පටන් ගත්තනේ මේ එලෝන් මස්ක් ගැන. හරිද? එතකොට සමීර කියනවා අවුරුදු 3කින් පස්සේ ආයේ කොහොම හරි සල්ලි ටික අනිත් අතට මේ එලෝන් මස්ක් අතට තමයි යන්නේ කියලා. ලෝක බැංකුව කියනවා මේ වෙනකොට ලෝකේ දුප්පතුන් සංඛ්‍යාව මිලියන 150යි. කියන්නේ කෝටි 15ක් විතර. මිලියන 115ක් දුප්පතුන් ඉන්නවා ලෝකේ. එයින් මිලියන 88ක්ම පහුගිය අවුරුදු දෙක ඇතුළේ තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් මිලියන 88ක් ලෝකේ දුප්පතුන් නැති වෙලා තියෙනවා ඒ පහුගිය අවුරුදු දෙක ඇතුළේ. පහුගිය අවුරුදු දෙක කියලා කියන්නේ ලෝකයේම කොරෝනා වසංගතයට මුහුණ දීපු අවධිය. ඒතර මේ කාල සීමාවෙදී ධනවතුන්ගේ ආදායම තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා. එලෝන් මස්ක්ලා ඉන්දියාවට එන්නේ ඒ නිසා. දැන් එලෝන් මස්ක් ගැන කිව්වම ඔහු වෙනස් වෙන්නේ ඔහු ලෝකයේ වෙනස් වෙන හැටියට තමන් වෙනස් වෙලා කියන්නේ ලෝකේ වෙනස් වෙන විදිය කලින්ම දැකලා ඒ අනුව තමන් වෙනස් වෙලා ඒකෙන් ජය ගන්නවා. දැන් ඔහුගේ ඊළඟ ඉලක්කය මේ ජංගම දුරකථන ස්මාර්ට්ෆෝන් හදන්න charge කරන්න ඕනේ බැටරි නැතුව, කියන්නේ බැටරියක් නැතුව, SIM කාඩ් එකක් නැතුව කොහොමද ෆෝන් එකක් හදන්නේ. ඔහු ඉතාම ඉක්මනින් ඒක වෙළඳපොළට නිකුත් කරයි කියලායි කියන්නේ. මේකට උවමනා කරන්නේ වෙනස් වෙවි ලෝකයේ දිනන එක. මේකේ රහස තමයි ලෝකය වෙනස් වෙන්න කලින් තමන් වෙනස් වෙලා ජයග්‍රහණය කරන එක. වෙනස් වෙවි ලොව දිනන්න අභියෝග ජය ගැනීමේ කතාන්දරය කියලා තීක්ෂණ සුරවීර කියන ලේඛකයාගේ පරිවර්තකයාගේ ඔහු ඒ කෘතිය තමයි අද අපි තෝරගත්තේ. මොකද සමීර කිව්වාගේ අයවැයක් ඉදිරිපත් කළා. ඒතර මේ අයවැයෙන් අපි බලාපොරොත්තු වෙලා හිටිය සමහරවිට පඩි වැඩි වීම, එහෙම නැත්නම් අප්පුඩි ගහන්න, බඩු මිල අඩු කිරීම, ඒ කිසිවක් ගැන විශේෂ සඳහනක් නැහැ. එතකොට මේ අයවැය නිෂ්පාදන ආර්ථිකයකට රට ගෙනියන අයවැයක්, අලුත් අයවැයක්. අලුතින් හඳුන්වා දෙන වැඩපිළිවෙළවල හරිහැටි සාර්ථක නොවීම අද ලෝකයේ ව්‍යාපාරිකයන් වගේම රාජ්‍යතාන්ත්‍රිකයන් මුහුණ දෙන පොදු ගැටලුවක්. අයවැයක් ඉදිරිපත් කළා වුණත් අයවැය ක්‍රියාත්මක කිරීමේදීත් මේ ගැටලුව තියෙනවා. අලුතින් හඳුන්වා දෙන වැඩපිළිවෙළ හරිහැටි සාර්ථක නොවීම අද ලෝකයේ ව්‍යාපාරිකයන් වගේම රාජ්‍යතාන්ත්‍රිකයන් මුහුණ දෙන පොදු ගැටලුවක්. ආයතනයක පැමිණීමේ සටහන් තැබීමට අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දීම, කියන්නේ ඇඟිලි මාක් කරන්න පටන් ගත්තන් පස්සේ උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා. මොකක්ද මේකට හේතුව සහ මේක වෙනස් කරන්නේ කොහොමද? වෙනස් වීමකින් පසු උදාවන නව ලෝකයේ තුල සාර්ථක වී සෞභාග්‍ය ළඟා කරගන්නට නම් කෙනෙකු තම චර්යා රටාව අලුත් සංස්කෘතියට ගැලපෙන ආකාරයට වෙනස් කරගත යුතුයි. පුද්ගලිකුගේ චර්යා රටාව වෙනස් වීමට ඉවහල් වන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි සිතීම, දෙවෙනි එක තමයි විඳීම. thinking and feeling. සිතීම කියලා කියන්නේ යම් දෙයක් සම්බන්ධයෙන් කෙනෙකු විසින් මනස මෙහෙවා යම් කල්පනාවක්, සිතවිල්ලක්, තීරණයක් තම මනස තුළ සංස්කරණය කර ගැනීම. ලෝකේ වෙනස් කරපු මිනිස්සු, ලෝකේ ජයග්‍රහණය කරපු මිනිස්සු, ජීවිතේ ජයගත්ත මිනිස්සු සිතීමෙන් සහ විඳීමෙන් අනිත් අයට වඩා වෙනස්. සිතීමෙන් සහ විඳීමෙන් අනිත් අයට වඩා වෙනස්. තීක්ෂණ සුරවීර කියන ලේඛකයා පරිවර්තනය කරන මේ කෘතිය සමීර මේ පෙන්ගුයින් වරුන් පිරිසක් ආශ්‍රයෙන් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ පෙන්ගුයින් ජනපදයක ඉන්න අය ඒගොල්ලොන්ගේ ජනපදයට අනුතුරක් වෙනවා. ඉතින් ඒකට එක එක යෝජනා කරනවා. අර චව් චව්ලා ඉන්නවා. එක જાති ඉන්නවා. ගවේෂකයෝ ඉන්නවා. විවේචකයෝ ඉන්නවා. හැබැයි අවසානයේදී කොහොමද මේ නායකත්ව ලක්ෂණ ගොඩනගා ගන්න කියලා හරි ලස්සනට කතා කරනවා. එතකොට දැන් ඒත් එක්කම අද අපි මේ උපුල් බණ්ඩාර නවරත්න කියන ගුරුවරයා
ගේ විද්‍යාව 10 11 විෂය නිර්දේශයට අදාළ මේක මේ විෂය නිර්දේශයේ තියෙන කාරණා කියන පොතක් නෙවෙයි. එහෙම පෙළ පොතක් ගැන අපි මෙතනදි කතා කරන්නේ නැහැනේ. මේක විශේෂ වෙන්නේ ප්‍රැක්ටිකල්ස් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්. දරුවන්ට පහුගිය කාලේ ඉස්කෝලේ අවුරුදු 1කමාරක් විතර වගේ අඛණ්ඩව පවත්වා බැරි වුණා. එතකොට පාසලේදී කරන පරීක්ෂණ, විද්‍යාගාරයේදී කරන පරීක්ෂණ කරන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගෙදරදී කරන්න පුළුවන් විදියට කොහොමද පියවරින් පියවර මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න කියලා මේ පොතේ ක්‍රියාකාරකම් තියෙනවා ඔක්කොම ගත්තොත් 47ක්. විද්‍යුත් චුම්බක ප්‍රේරණය ආදර්ශනය කිරීම දක්වා තියෙනවා. ඒ කියන්නේ පුංචි ඒවායින් පටන් අරගෙන අයඩීන් පරීක්ෂණේ පිෂ්ඨ පරීක්ෂාව ඉඳලා ඔය ලොකු තැනකට යන්න පුළුවන්. හරි ආස හිතෙන වැඩක්. මේ උපුල් බණ්ඩාර නවරත්නගේ පොත ඒ වගේම තීක්ෂණ සුරවීර මේ දෙපළගේ පොත් දෙක අපි අද පත්තරමේන්තුවෙන් තෝරගත්තා. අලුත් විදිහට හිතන්න සහ විද්‍යාවේ නොදන්න පැතිකඩයන් හොයාගෙන යන්න ඔබට මේ පොත් දෙකකින් පුළුවන්. ඉතින් ආර්ථිකය කියන්නේ විද්‍යාවක්. මේක හරියට හසුරව ගන්න එක තමයි වටින්නේ. මේ මොන යෝජනා ගෙනාවත් මේ හැම දෙයක්ම තියෙන්නේ මිනිස්සු අතේ. ඉතින් මිනිස්සු විදිහට අපි උනන්දුවෙන් මේ සියල්ල සාර්ථක කරගන්න ඉස්සරහට යන එක තමයි වටින්නේ. අද දිවයින වාර්තා කරනවා ප්‍රධාන ප්‍රවෘත්තියෙන් අයවැය සම්බන්ධයෙන් කියන්නේ රාජ්‍ය සේවක විශ්‍රාම වයස 65 කෙරේ ප්‍රධාන ප්‍රවෘත්තිය මේ විදිහට වාර්තා කරද්දී ඊට අදාළව දුම්බැටි රුපියල් 5කින් ඉහළට ඒ වගේ මධ්‍යසාර බදු වැඩි වෙනවා. රියානතුරු වලට වගකියොත්තන්ගෙන් ගාස්ුවක් අය කරනවා දිනුෂ. ඉස්සරහට ඒක හොඳ වැඩක්. මොකද විනය කියන එක අනිවාර්යයි රටක් ඉස්සරහට යන්න. ගුරු වැටුප් විසඳන්න අමතරව මිලියන 30000ක් ඊට අමතරව වසර 10ක් නැත්තම් മന്ത്രി විශ්‍රාම වැටුප නැහැ. තාමත් හොඳ යෝජනාවක්. මේවා මේ සමාජයේ කතා කර තිබුණ කාලයක් තිස්සේ රජයේ ආයතනවල දුරකථන බිල 25%කින් කපයි. ඒ වගේම ඇමතිවරුන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ මසකට ඉන්ධන ලීටර 5ක් කපලා තියෙනවා. සමෘද්ධි ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් වෙනවා සමෘද්ධිය. ත්‍රියෝද රත නියාමනයේට කොමිෂන් සභාවක් කලබල වෙන අතුරුදහනුවන්ගේ පවුල් වලට වන්දි දෙන්න සූදානම්. රජයේ ආයතනවල දුරකථන බිල සම්බන්ධයෙන් මම කිව්වා 25%කින් කපලා තියෙනවා. විශ්‍රාම ගෙවන්න මිලියන 1000ක් ඒ වගේම බස් කර්මාන්තයේ නගා හිටවන්න මිලියන 1500ක් අපි පොදු ප්‍රවාහන සේවය හැමදාම කතා කරනවා මේවා ශක්තිමත් වෙන්න ඕනි කියලා. මෙවර අයවෙන් ඒ සඳහා හොඳ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ජනපතිත් මැතිසභේ නව ව්‍යාපාර පළමු වසරේදී බදු වලින් නිදහස් ඖෂධ මිල පාලනයට යාන්ත්‍රණයක් කියලා තියෙනවා. මේ සියල්ල කරලත් අයවැය හිඟය බිලියන 1628ක් බවට පත් වෙලා තියෙනවා. දැන් එතකොට සමීර මේ ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා සමහරු නිකන් ඔය මේ හිනාවට වගේ විහිළුවට වගේ කියනවා කෙස් ගස් දෙක තුනක් විතරක් තියෙන තට්ට හිසක්. හරිද? ඒ කෙස් ගස් දෙක තුනෙන් මුළු අර හිසම තට්ට හිසම වහගන්න උත්සාහ ගන්නවා වගේ වැඩක් තමයි ආර්ථිකය කියලා කියන්නේ. සම්පත් ප්‍රමාණය සීමිතයි, අවශ්‍යතා ප්‍රමාණය ඉල්ලුම වැඩි. මේක කළමනාකරණය කරගන්න එක තමයි ගැටලුව. ආර්ථික විද්‍යාව කියලා කියන්නේ හරියට නිකන් තට්ට හිසක් කෙස් ගස් දෙක තුනකින් වහගන්න උත්සාහ ගන්නවා වගේ වැඩක්. එතකොට තමයි අර ඔය කියන අයවැය හිඟේ එන්නේ. අයවැය හිඟේ වෙනස් කරන්න නම් මොකක්ද කරන්න ඕනේ? එක පැත්තකින් අපි නිෂ්පාදනය වැඩි කරන්න වෙනවා, ජාතික ආදායම වැඩි කරන්න වෙනවා, GDP එක වැඩි කරන්න වෙනවා. අයවැය එයි ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ජනපති මන්ත්‍රී විශ්‍රාම වැටුප් හිමිකමට කප්පාදුවක්. රජයේ විශ්‍රාම වයස 65යි. පර්පචුවල් බැඳුම් කර කෝටි 850ක් රාජසන්තකයි. උපාධිධාරී සේවා පත්වීම ස්ථිරයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්, පාසල් වෑන්, පෞද්ගලික බස්, ත්‍රිරෝද රථවලට සහන, වාහන අනතුරු වලට ලක් කළොත් බද්දක්. ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්නයි වාර්තා කරන්නේ අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. මෙහිම බැලුවාම ජනාධිපති මන්ත්‍රී විශ්‍රාම වැටුප් හිමිකම් කප්පාදුවක් කියලා කිව්වන් පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ විශ්‍රාම වැටුප් නෑ. මෙහෙම බලන් ගියාම අලුත් යෝජනා එක බැලුවාම. ඔව් එතනින් එහාට අපි යනවා දිනමින බලන්න. දිනමිනත් අද මේ අයවැය සම්බන්ධයෙන් තමයි ප්‍රධාන ප්‍රවෘත්තිය මේ විදිහට වාර්තා කරලා තියෙන හැම පත්තරයකම පිරෙන්න තියෙන්නේ මේ ගැන දරුණුතම අභියෝග සහිත කාලයක් වුණත් ආර්ථිකය හැසිරවීමට අවශ්‍ය ශක්තිය ආණ්ඩුවට තියෙනවා කියලා මුදල් ඇමතුමා කියනවා. දිලදු ජනතාවට සහන මල්ලක් දෙන්න කෝටි 1500ක්, වැඩිහිටියන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්, ඒ වගේම කාබනික පොහොර ප්‍රවර්ධනයට කෝටි 3500ක්, පාසල් 10155ටම අධිවේගී අන්තර්ජාල පහසුකම්, උපාධිධාරීන් ස්ථීර කරන්න කෝටි 760ක්, ඒ වගේම විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්න කෝටි 50ක්, රාජ්‍ය ආයතනවල දුරකථන බිල සම්බන්ධයෙන් අද දිනමිනත් වාර්තා කරන 25%කින් පහතට කියලා. ඒ වගේම മന്ത്രി විශ්‍රාම වැටුප් ලැබීමේ කාලය වසර 10ක් තෙක් දීර්ඝ කරලා තියෙන කාරණේ අද ඒ ගැන මේ විදිහට වාර්තා කරනවා. විදේශ ජංගම ගිණුම් ගනුදෙනු වලට විශේෂ මුදල් නීති, ගම සමග පිළිසඳරට කෝටි 8
8,500ක්, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න කෝටි 3,000ක්, ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමයේ මේ වයස 65 දක්වා දිගු කරලා තියෙනවා. ඇමති ඉන්ධන දීමනාව මසකට ලීටර් 5කින් අඩු කරන්න කටයුතු කරනවා. දියර කිරි පරිභෝජනය නංවන්න කෝටි 100ක් කියලත් දිනමිනාද අයවැය මේ කතාව වාර්තා කරනවා. වැදගත් කාරණා ගණනාවක්. ඒ වගේම තවත් සියලු කාරණා අද දිනමින පත්තරය ඇතුලේ මේ ආකාරයෙන් තියෙනවා. විශේෂයෙන් මේ ගම සමග පිළිසඳර වැඩසටහන දිනුෂ අපි දැක්ක ගමේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න ඒවා සමහරට කියා ගන්න බෑ. රාජ්‍ය නිලධාරීන් ගාවට ගියාම මේවට විසඳුම් හම්බුනේ නැහැ. ඉතින් ඒවා ඍජුවම රටේ රාජ්‍ය නායකයට ඉදිරිපත් කරන්න අවස්ථාව හම්බුණා. ඒ වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරලා තිනවා. ඒ ගැනත් දිනමින වාර්තා කරනවා. සමීර ඔක්කොම පස්සේ ඊයේ මේ අර ඉඩම් ගොඩ කිරීමට සම්බන්ධ රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා දැන් ඇතුළට යන්න දෙන්නේ නැහනේ. එළියේ ඉඳලා ඊට පස්සේ දුරකථනෙන්නේ සම්බන්ධ කරන්න ඇතුළේ ඉන්න නිලධාරීන් කොහොම හරි එක නිලධාරිනියෙක්ට කතා කළා ඊට පස්සේ මේ මම ඇහුවා මේ ඔබතුමියගේ නම කියන්න පුළුවන්ද කියලා. ඔයා කවුද මගෙන් නම අහන්නේ? ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් ඉච්චර දැන් කොහොමද ඒ කියන්නේ නම අහන්නේ වෙන මොන නිසා නෙවෙයි ආයෙ මොන හරි කාරණාවකදී අපි කියන්නේ රිෆර් කරන්න පුළුවන් කියලා. වයස නෙමෙයි හැව්වේ නේ. වයස නෙවෙයි නම ඇහුවේ. එතකොට රාජ්‍ය නිලධාරී තන්ත්‍රයත් වෙනස් වෙන්න ඕනේ කියලා කියනවා. කොහොමුණත් අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන යොහාන් පෙරේරා සහ අජිත් සිරිවර්ධන වාර්තා කරන විදිහට ෆයිනන්ස් මිනිස්ටර් ප්‍රෙසන්ස් ෆ්‍රූගල් ප්‍රොඩක්ෂන් ඔරියන්ටඩ් බජට් මේ ඊයේ ගෙනාපු අයවැය එක පැත්තකින් මේ සකසුරුවම් සහිත අයවැයක් ඒ වගේම නිෂ්පාදනාභිමුඛ අයවැයක් ප්‍රොඩක්ෂන් ඔරියන්ටඩ් බජට් එකක්. මේ ලස්සනම දේ තමයි මේ නාමල් අඳින කාටූන් එක. මේ විශේෂයෙන්ම මේ අද ඩේලි මිරර් පුවත්පතේ මේ ප්‍රධාන සිරස්තලේ තෝරගන්න හේතු වෙන්නේ මේ කාටූන් එක. එතකොට මේ හරියට වේටර් ගෙනල්ලා තියෙනවා. බැසිල් රාජපක්ෂ කියන වේටර්වරයා ඔන්න ගෙනල්ලා තියෙනවා මේසට කෑම වේල. ස්ටේට් එක්ස්පෙන්ඩිචර් ටු බි ටයිටන්ඩ් රාජ්‍ය වියදම් කපා හැරලා තියෙනවා. සෑහෙන තද කරලා තියෙනවා. 25% surcharge on income of 62 leading companies. ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් 62ක් තියෙනවා. ඒ 62 සඳහා 125ක එකවතාවක් විතරක් ගෙවන බද්දක් අය කරන්න තීරණය කරලා තියෙනවා කියලා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වයස විශ්‍රාම යාමේ වයස පිළිබඳව සහ පෞද්ගලික අංශීය සේවකයන්ගේ මේ ආදී කාරණා පිළිබඳවත් අද ඩේලි මිරර් පුවත්පත කියද්දී ලංකාදීපය වාර්තා කරනවා මේ අයවැය කතාවේ පෙරවදන අයවැය කතාවේ අයවැයේ හොඳ නරක ගැන විශ්ලේෂණය කරන්න එකක් තමයි අපි ආර්ථික විශේෂඥයොත් නෙවෙයි. දෙවෙනි එක තමයි තවම කියවලා බලන්න සහ මේ ගැන පළවෙන වාර්තා මොනවද කියලා කියවලා බලන්න ඔබට මට ඉඩක් ලැබුණේ නැහැ. මේ සතියන්තය ගැන සංවාදයක් ඇති වෙයි. ඊයේ අයවැය කතාව ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහත්මයා කියනවා මානව ශිෂ්ටාචාරයේ වේදනාකාරීම යුගය තමයි අපි මේ පසු කරමින් සිටින්නේ. ඒක අපි සියලු දෙනා තේරුම් ගන්න වෙනවා. ගෝලීය අර්බුද රැසකට මැදිවයි මේ අයවැය අපි ඉදිරිපත් කරන්නේ. රට දියුණු නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු කරනවා කියලා සඳහන් කළා. දියුණු නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු කරනවා. අතුරුදන් වූ අය වෙනුවෙන් වන්දි ලබා දීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළා. අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් තමයි. ආනයන වෙනුවෙන් අපි මුදල් වෙන් කරපු ආර්ථිකයක් තමයි මෙතෙක් තිබුණේ. අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක්. ඒ වගේම khනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අරඹා විදෙස් විනිමය උපදිනවා. මේක තමයි 2022 අවුරුද්දේ තියෙන ලොකු බලාපොරොත්තුවක්. මාර්තු මාසෙ විතර වෙද්දී මන්නාරම් ද්‍රෝණියේ තෙල් කට්ටි වෙන්දේසි කිරීමේ කටයුතු ආරම්භ වෙනවා. khනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අරඹා විදෙස් විනිමය උපයනවා කියලත් මුදල් ඇමතුමා ඊයේ අයවැය කතාවේදී සඳහන් කළා. ඊට පස්සෙත් අපි ලංකාදීපයට යන්නේ. දිනුෂ ලංකාදීපය වාර්තා කරනවා මේ රට දියුණු කරන්න කිරීම සම්බන්ධයෙන් නිෂ්පාදන ආර්ථික අයවැයක් පිළිබඳව. ඔව් ඒ ටික කිව්වම දැන් මේ අයවැය පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ අදහස් දක්වනවානේ සමීර නේද? khනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අරඹල විදේශ විනිමය උපදිනවා. මේ තමයි අයවැය කතාවේ තියෙන යෝජනා. මේ අපි තාම සිරස්වල විතරයි කියන්නේ මේවායි විශ්ලේෂණාත්මක කාරණා හෙට අනිද්දා අපිට කියන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන් මේ අයවැය ඉදිරිපත් කරපු අයවැය හැමම සම්මත වෙන්නේ නැහැ. මේවට වාද විවාද වෙනවා. ඒ වගේම සංශෝධන ඉදිරිපත් වෙයි. ඒ සියල්ල සලකා බලලා අවසානයේ අයවැය සම්මත වෙන්නේ. බලමු මොනවද පක්ෂ අදහස් මොනවද කියන්නේ කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් පටන් ගන්නවා. විපක්ෂ නායකතුමා විදිහට එතුමා කියනවා ජනතාව බලාපොරොත්තු වෙන්නේ ප්‍රගතිශීලී අයවැයක් කියලා. හැබැයි එහෙම එකක් නෙවෙයි මේ ඉදිරිපත් වෙලා තියෙන කියලා තමයි එතුමා මේ ආකාරයෙන් චෝදනා කරන්නේ. අද ඒ සම්බන්ධයෙන් වාර්තා කරනවා රටේ ජනතාව අපේක්ෂා කළේ ප්‍රගතිශීලී අයවැයක්. නමුත් ලැබුණේ හිස් ප්‍රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්. නමුත් ලැබුණේ ප්‍රතිගාමී පුස්සක් කියලා තමයි
මේ විදිහට සජිත් ප්‍රේමදාස මහත්තයා චෝදනාත්මකව කතා කරන්නේ. ඒ පිළිබඳව අද දිවයින වාර්තා කරනවා. දිනමින දිවයින හැම පත්තරයකම තියෙනවා. මේ අතරේ අනුර කුමාර දිසානායක මහත්තයා කියන ඔහේ ගලා යන අයවැයක් කියලා ඔහු සඳහන් කරන කතාවත් අද මේ විදිහට පුවත්පත් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔහේ ගලා යන අයවැයක් කියලා තමයි අනුර කුමාර මහත්තයා චෝදනා කරන්නේ. කෝටි 3 ලක්ෂයක් ණය ගන්න අයවැයක් බවට මේ අයවැය පත් වෙලා තියෙන බව ඔහු සඳහන් කරනවා. වත්මන් භාණ්ඩ මිල ඉහළ යාම, රසායනික පොහොර තහනමෙන් අස්වනු අඩුවන විට ගෙවන වන්දි කිසිවක් කෙරෙහි මෙවර අයවැයෙන් අවධානය යොමු වෙලා නැහැ. ඒ අතරේ ආණ්ඩුව රුපියල් කෝටි 3 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ණය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ආණ්ඩුවේ ආදායම කෝටි 2,20,000ක්. මෙවර අයවැය ඔහේ ගලා යන අයවැයක් කියලයි අනුර කුමාර මහත්තයා කියන්නේ. මේ අතරේ වජිර අබේවර්ධන මහත්තයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඔහු සඳහන් කරනවා ජනතා අපේක්ෂා සුන්කල අයවැයක් කියලා. ඔහුත් කියලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට සමාන අදහසක් තමයි ඉතින් එකට හිටපු අයනේ. දැන් දෙපැත්තට වෙලා කොහොම හරි එකම අදහසක් අයවැය සම්බන්ධයෙන් අයවැය ඉදිරිපත් කළා. පැය කිහිපයක් යනටත් මත්තෙන් මේ ආකාරයෙන් චෝදනා කිහිපයක් එල්ල වෙනවා. මේ අතර බලමු ආණ්ඩු පාර්ශවයෙන් මොනවද කියන්නේ කියලා. අධිකරණ නැමැති අලි සබ්රි මහත්තයා කියනවා අසීරු අවස්ථාවක ඉදිරිපත් කළ අභියෝගාත්මක අයවැයක් කියලා. මේ අතරේ රෝහිත අබේගුණවර්ධන කියනවා සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන සුවිශේෂී අයවැයක් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහත්මයා සඳහන් කරද්දී සාම්ප්‍රදායින් පිටපැන්න රැඩිකල් අයවැයක් කියලා ආචාර්ය චරිත හේරත් මහත්මයා පත් කළ මන්ත්‍රීතුමා එතුමා සඳහන් කරනවා මේ සම්බන්ධයෙන් සම්ප්‍රදායින් පිටපැන රැඩිකල් අයවැයක් කියලා. මේ අතරේ අර්බුද මැද ඉදිරිපත් කළ සහනදායී අයවැයක් කියලයි නිමල් සිරිපාල්ද සිල්වා මහත්තයා සඳහන් කරන්නේ. කන්දක් විලිලා මී පැටියෙක්වත් වදපු නැති අයවැයක් කියලා හර්ෂද සිල්වා මහත්තයා සඳහන් කරනවා. දේගණක් දිවයින පත්තරේ දාලා තියෙනවා. කෙසේ නමුත් පෞද්ගලික බස්වත සේවාවට සහනයක් දීම ගැන සතුටුයි කියලා ගැමුණු විජේරත්න මහත්තයා ප්‍රශංසනාත්මකව කතා කරලා තියෙනවා මේ අයවැය සම්බන්ධයෙන්. විශේෂයෙන් අර පොදු ප්‍රවාහන සේවයේ ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් හොඳ යෝජනාවක් තිබුණා. ඉතින් ඒකත් එක්ක තමයි ගැමුණු මහත්තයා මෙවැනි අදහසක ඉන්නේ. පොදු ජනතාව දින වූ අයවැයක් රාජ්‍ය මතයේ සනත් නිශාන්ත කියනවා. සිහින පෙන්වා ජනතාව රැවටුව අයවැයක් සජිබ කෘත්‍යාධිකාරී සභිකාචාර්ය ධනවර්ධන ගුරුගේ මහත්තයා සඳහන් කරන කතාවත් අද දිවයිනේ මේ පක්ෂ විපක්ෂ අදහස් වලට අයවැයෙන් පස්සේ අරගෙන ඇවිල්ලා තියෙනවා. විපක්ෂ නායකතුමා ඊ අයවැයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අදහස් දැක්වීමක් කළා. අද නිමල කොඩිතුවක්කු අර දිනමින පුවත්පතෙන් සමීරුපුට දක්වපු කතාව වෙන විදිහකින් වාර්තා කරනවා. ඒ තමයි සෝමාලියානු ඉතියෝපියානු පන්නේ අයවැයක් තමයි මේ පාර අපි ඇහුවේ කියලා එතුමා කියනවා. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නැහැ. අයවැයේ හිඟය අවම කරන සැලැස්මක් නැහැ. ජීවන වියදම උද්දමනය නිමා කරන වැඩපිළිවෙලක් නැහැ. ජන ජීවිතයේ ගොඩනගෙන වැඩපිළිවෙලක් නැහැ. කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙලක් නැති හිස් ලියවිල්ලක්. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ජනතාවට අයවැයෙන් තවත් ප්‍රහාරයක් එල්ලුණා. ගොවිය නගා සිටවන්න ක්‍රමවේදයක් නැහැ. ආදායම උත්පාදන ක්‍රමවේදයක් නැහැ. කෙටියෙන් කිව්වොත් මේ අයවැය රට ඉතියෝපියාවක් කරන අයවැයක්. එහෙම නැත්නම් සෝමාලියානු පන්නේ අයවැයක්. මේක ජනතාව රවට්ටපු අයවැයක් කියලා එතුමා චෝදනා කරනවා. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ අදහස මොකක්ද කියලත් සමීර සඳහන් කළා. වජිර අබේවර්ධන හිටපු මන්ත්‍රීතුමා කරන ප්‍රකාශය. අනෙක් පැත්තෙන් රුවන් විජේවර්ධන නියෝජ්‍ය නායකවරයා එක්සත් ජාතික පක්ෂයේ ඔහු කරන චෝදනාව අයවැය සම්බන්ධයෙන් ලංකාදීපයේ මුල් පිටුවේ වාර්තා කරනවා. වසංගතයක් තිබේදී සෞඛ්‍ය මුදල් කපා හැරලා. වසංගතයක් තිබියදී සෞඛ්‍ය මුදල් කපා හැරලා කියලා අංජුල මහික වීරරත්න වාර්තා කරනවා. රටේ දරුණු වසංගතයක් පැතිරෙමින් තිබෙන අවස්ථාවකදී ආණ්ඩුව සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ මුදල පසුගිය වසරට සාපේක්ෂව බිලියන 6කින් අඩු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහත්මයා 2022 අයවැය සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියා. ඒකම දැන් එතුමා කියනවා රටේ දරුණු වසංගතයක් පැතිරෙමින් තිබෙන මොහොතක් මේ. ලංකාදීපේ වාර්තා කරනවා බඩු මිල අඩු කරනු එජාපය ලිප්ටන් වටරෝමේ උද්ඝෝෂණයක. දරුණු වසංගතයක් පැතිරෙමින් තිබෙන මොහොතක් බව රුවන් විජේවර්ධන මහත්මයා පිළිගන්නා අතරෙම ජීවන වියදම සහ බඩු මිල අඩු කරන්නේ රජයට බලපෑම් කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරපු උද්ඝෝෂණයක් මෙහෙමයි පැවැත්තුනේ. ඒ අනුව ලංකාදීපේ මේ ඡායාරූපය බැලුවම පේනවා මුහුණු ආවරණ කොච්චරක් දාගෙන ඉන්නවද නැද්ද. ඊළඟට මේ සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාලිතරංගේ බණ්ඩාර මහත්මයා කොළඹ නගරාධිපති රොසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වෙච්ච ආකාරය වාර්තා කර සිටිනවා. ඒකට එක පැත්තකින් කියනවා සෞඛ්‍යයට වෙන් කර මුදල් මදි කියලා. අනිත් පැත්තෙන් පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. එක පැත්තකින් පිළිගන්නවා මේ වසංගතයක් පැතිරෙන මොහොතක් කියලා. අනිත් පැත්තෙන් වසංගතය අමතක කරලා ඉන්නවා. බටර් චීස් උතන්ට ගේන්න නැතුව ඇතිනේ. සමහරට ඉවර වෙලා තියෙනවා. හරි ඉතින් අපි තව එක කතාවක් තියෙනවා. ඒ තමයි ජනතාවට හීන්දාඩිය දාන අයවැයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත්මයා කරන ප්‍රකාශය අද ලංකාදීපේ වාර්තා කරනවා. යොහාන් බාසුරයි වාර්තා ගෙනෙන්නේ
රජ්‍ය ඉදිරිපත් කළ අයවැය ජනතාවට හීන්දාඩිය දාන අයවැයක් ජීවන වියදමට එරෙහිව කිසිදු විසඳමක් යෝජනා කර නොමැති බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහත්මයා කියනවා හීන්දාඩිය දාන එකට වඩා ඇත්තටම අපිත් කැමති මේ අපිට දාඩිය දාන අයවැයක්. ඇත්තටම මේක දාඩිය දාන අයවැයක් හේතුව දාඩිය මාංශයෙන් වැඩ කළොත් දිනන්න පුළුවන් අයවැයක්. කියන්නේ ලබන අවුරුද්දේ ව්‍යාපාර පටන් ගන්නවා නම් රජයේ ගාස්තු ගෙවීමක් නැහැ. ඒ කියන්නේ අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න තරුණ ව්‍යවසායකයන්ට හැමදාම තමන් අනිත් කෙනෙක්ගේ රස්සාවක් ඉල්ලමින් යැපෙනවා නෙවෙයි, තව අනිත් කෙනෙක් මත යැපෙනවා නෙවෙයි, තවත් කෙනෙක් ජීවත් කරන්න පුළුවන්. එහෙම තැනකට යන්න තියෙනවා. නිසා හින්දාඩිය නෙවෙයි අපි ඇත්තටම කැමති දාඩිය දාන අයවැයකට යන්න. අර තරුණයන්ට ඉඩම් දෙනවා වගා කරපු නැති ඉඩම් අපි දන්නවා තරුණයෝ ඕන තරම් ඉන්නවා වගා කරන්න. අලුත් දේවල් කරන්න බලාගෙන ඉතින් ඒ විදිහට ඉස්සරහට යන්න අර කිව්වා වගේ හින්දාඩිය නෙමෙයි දාඩිය දාන්න පුළුවන් නම් එහෙම තැනකට එනවා නම් අපි කවුරුත් කැමතියි. මේ අතේ රගමැතිතුමා කියනවා මේ අයවැය සම්බන්ධයෙන් අද දිවයින වාර්තා කරනවා කාටත් සතුටු වෙන්න පුළුවන් අයවැයක් කියලා එතුමා සඳහන් කරන්නේ මේ අපූරු අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව කවුරුත් අද සතුටු වෙන්න ඕනි කියලා අගමැතිතුමා සඳහන් කරනවා. ශේෂ්ත්‍ර ගණනාවකට අයවැයෙන් සහන උදා වූ බවත් අයවැය ලේඛනය පිළිබඳව විවේචනය කරන අයට පවා කියන්න වචන නැති වෙලා තියෙනවා කියලා අගමැතිතුමා කියනවා. මෙවැනි අයවැයක් ඉදිරිපත් කරාවේ විපක්ෂීය අය සිතා සිටින්නට නැතයිද විශ්වාස කරන බව පැවසූ අග්‍රාමාත්‍යතුමා අයවැය ගැන කවුරුත් සතුටු වෙන්න ඕනි කියන කාරණය සඳහන් කරනවා. අද දිවයින පත්තරේ මේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. ඉතින් අපි කිව්වා පක්ෂ විපක්ෂ මොනවද මේ අයවැය සම්බන්ධයෙන් කියන්නේ කියලා. මේ අතරේ ඊයේ කියපු කතා බලන්න තියෙනවා. ඊට කලින් ලහිරු ප්‍රනාන්දු ඩේල් නිවුස් පොත්පතට වාර්තා කරනවා සමීර මේ ජනමාධ්‍ය මන්ත්‍රී දල සලහප්පිරු මහත්මයා අයවැය සම්බන්ධයෙන් දක්වපු අදහස එතුමා විශේෂයෙන් අවධානය කරන අධ්‍යාපනය වෙනුවෙන් කරපු කැපකිරීම මේ අයවැයෙන් සඳහන් කරනවා. සිරස්තලේ public not burden by budget 2022 2022 අයවැයෙන් ජනතාව පීඩාවට පත් කළ නැහැ කියන සිරස්තලෙන් වාර්තා කරන විශේෂයෙන් මෙතුමා අගය කරනවා අධ්‍යාපනය සඳහා 7.5ක මුදලක් වැය කිරීම. දැන් පහුගිය කාලේ අපි දැක්කා ගස් උඩ නගිනවා, ගල් උඩ නගිනවා, කඳු නගින්න සිද්ධ වෙනවා ඩේටා හොයන්න. ඒ කියන්නේ සිග්නල් නැතුව. ඒ නිසා ශීඝ්‍රගාමී කියන්නේ අර ෆයිබර් ජාල පහසුකමක් සියලුම පාසල් ආවරණය කරමින් ආරම්භ කරනවා. ඒ කියන්නේ එතකොට කොළඹ රාජකීයයි ඊට පස්සේ නාගොඩ රාජකීයයි දෙකම එකක් වෙනවා. ඊට පස්සේ කොළඹ ආනන්දෙයි එල්පිටිය ආනන්දෙයි දෙකම එකක් වෙනවා. අර සමීර කිව්වා අපිට මේ අයවැය පිළිබඳව විවිධ අදහස් සමාජය තුළ මතුවෙන දේශපාලනඥයන් තමයි ඉස්සෙල්ලාමයි පිළිබඳ අදහස් දක්වන්නේ කියලා. ඔව් අපි ඒව බලන්න ලෑස්ති. ඊට කලින් මේ අධ්‍යාපනය ගැන කතා කරපු හින්දා ඩලසලහපිරුම් මහත්තයාගේ ප්‍රකාශයත් එක්ක ගුරුවරුන් දැන් ගොඩක් සතුටින් ඉන්න. මේ අතරේ අපි බලමු මේ අධ්‍යාපනයට 7.5%ක් වෙන් කිරීම පිළිබඳව විද්වත් අදහස් මොන වගේද කියලා. ඒ සම්බන්ධයෙන් දිනමින වාර්තා කරනවා. අධ්‍යාපනයට මුදල් වැය කිරීම අනාගත ආයෝජනයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුර විමලරතන අපේ හාමුදුරුවෝ කියනවා. ඒ වගේම අධ්‍යාපනය ඉහළ නැංවීම කියන්නේ ගුණාත්මක භාවයේ වර්ධනය කිරීමක් කියලා අපිට මේ ප්‍රවෘත්ති ඔබට පෙන්වන්න පුළුවන්. දිනමින පත්‍රයේ 22 පිටුවේ තමයි අද වාර්තා කරන්නේ. අධ්‍යාපනයේ ඉහළ නැංවීම කියන්නේ ගුණාත්මක භාවයේ වර්ධනය කිරීමක් කියලයි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමේ සභාපති උලපනේ සුමංගල හාමුදුරුවෝ කියන්නේ. මේ අතරේ අධ්‍යාපනයට වැඩිම මුදලක් දෙනවා කියන්නේ අනාගතය වෙනුවෙන් ආණ්ඩුව ගත්ත හොඳ තීරණයක් කියලා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අතුල සිරි සමරකෝන් මහත්තයා කියලා තියෙනවා. මේ අතරේ වසර ගණනාවක ඉඳලා අධ්‍යාපනයේ පිරිහුණේ ආණ්ඩුව වලින් නිසි අවධානයක් නොදුන් නිසා කියලයි මේ විදිහට ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ බන්දුල ජී දයාරත්න මහත්තයා කියලා තියෙන්නේ. ඒ සම්බන්ධිනුත් අද මේ විදිහට වාර්තා කරනවා. මේ සියලු කාරණා හොඳ අදහස් තියෙනවා. එගේම මේ පිළිබඳව යම් ආකාරයක තවදුරටත් දෝෂාරෝපණ කරන අදහස් තියෙනවා. කෙසේ නමුත් අධ්‍යාපනයට 7.5% වෙන් කිරීම සම්බන්ධයෙන් වැඩිපුර හොඳ තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. මේ අතර ඊ අයවැය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් නැමතිවරුන් මොනවද කිව්වේ? ජනතාව නියෝජනය කරන්නේ ඕන්. අපි බලමු. තාම හොඳ අයවැයක් ආර්ථික වශයෙන් ඍණ ආර්ථිකයක් තියෙන වෙලාවක මේක ධනවලට ගන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. හෙට දවසේ දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ සහ මේ අධ්‍යාපන ශේත්‍රයේ දැවන්ත වෙනසක් ඇති කිරීමට හැකියාවක් ලැබෙන අයවැයක් හැටියට හඳුන්වනවා. නෑ මට නම් තේරෙන්නේ රටේ ජනතාවට යාපතක් කරලා තියෙනවා. දැන් අපි බලාපොරොත්තු වුණා මේ බඩු මිල අඩු කරයි කියලා. ඒව අඩු කරවා විදියට අපිට දැනෙන්නේ පුරුදු පරිදි නොයෙක් සුරංගනා කතා කියනවා. නමුත් අපිට මතකයි ගිය අවුරුද්දේ කිව්වේ මොනවද? ඒකක්වත් යථාර්ථයක් වෙන්නේ නැහැ. ක්‍රියාවට යෙදවෙන්නේ නැහැ. නරකම වෙලාවක ගෙනාපු හොඳම අයවැයක් මේක. සියලු ප්‍රශ්න තියෙද්දි මහජනයාත් හිතුවේ ඊටාම බරපතල පීඩාවන් මේ පාර අයවැයෙන් මිනිස්සුන්ට ලැබෙයි කියලා.
නමුත් ඉතාම පරිස්සමින් ඒ සියල්ල මුදල් ඇමතුමා මැනවින් හසුරවලා තියෙනවා. මේ කොරෝනා ව්‍යසනයත් එක්ක ඇති වෙලා තිබෙන කෙටි කාලින මධ්‍යකාලීන සහ දීර්ඝ කාලින ආර්ථික සමාජ සංස්කෘතික සහ දේශපාලන ගැටලු මේ අයවැයෙන් ආමන්ත්‍රණය කළ නැහැ කියලා කනගාටුවෙන් ප්‍රකාශ කරන්න වෙනවා. 20යි 22 දිහා විතරක් බලලා හදපු අයවැයක් නෙමෙයි. තව අවුරුදු 3ක් 4කට ඉදිරියකට යන දීර්ඝ කාලින සැලැස්මක්. මම හිතන්නේ මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලු දෙනාගේම සහයෝගය ලැබුණොත් මේ කාර්යය අපිට ඉටු කරන්න පුළුවන් වෙයි. වැඩියෙන් මුදල් තියෙන මිනිස්සුන්ගෙන් අරගෙන සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න කරපු අයවැයක් මේ අයවැය. එහෙම නැත්නම් ජනතාවට බදු බර පටවන්නේ නැතුව මහා පරිමාණයේ ව්‍යාපාර සහ අනිකුත් ඒවායින් තමයි ආදායම් ලබා ගැනීමට යෝජනා කරලා තියෙන්නේ. ඒ අනුව ඉතාම හොඳ අයවැයක්. මම හිතන්නේ යම් කිසිද ආකාරයකින් මේක මෙතෙක් තිබිච්ච සම්ප්‍රදායට වඩා ටිකක් වෙනස් වෙච්ච නමුත් ඉතාමත්ම රැඩිකල් ප්‍රවේශයක් අපේ අයවැය ව්‍යාපෘතියට රාජ්‍ය වියදම් ව්‍යාපෘතියට ආදායම් ව්‍යාපෘතියට ගේන ඉතාම වැදගත් අයවැයක් කියලා. යළිත් අපි රට දකින පිටු පෙරළමින් ඉන්නේ විරාමයට කලින් අයවැය ගැන කස පුපුරන හඬ ඇහුණා පෙරහැරෙන්නේ පස්සේ. අයවැය විවාදය පටන් ගත්තෙන් පස්සේ අපිට පෙරහැරේ තොරතුරු වාර්තා කරන්න පුළුවන් ඔය කස පුපුරන හඬ. කොහොම වුණත් අයවැය නිෂ්පාදනාභිමුඛ ආර්ථිකයකට රට ගෙනියනවා කියන කාරණාව හැමතැනින්ම කතා වුණා. එතකොට දැන් සමීර මේ අපි නැවතවතාවක් හිතන්න වෙනවා අපි කොතනද ඉන්නේ සහ කොතනටද යා යුත්තේ කියලා. දැන් අපි පහුගිය සතියේ වාර්තා කළා සිංගප්පූරුව සේවාර්ථිකයක් තියෙන රටක්. දැන් සිංගප්පූරුවේ සමහර පවුල්වල තුන් වේල කන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා දෙමව්පියෝ එක වේලක් කාලා දරුවන්ට කන්න දෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. හැබැයි බංග්ලාදේශය ගැන අද විශේෂ ලිපියක් පාතික් හසන් වාර්තා කරන්න ලියන්නේ අද Daily News පුවත්පතට Sri Lanka can learn from Bangladesh is thriving from mega projects approach. මේ බංග්ලාදේශය මහා පරිමාණ ව්‍යාපෘති වලින් ලැබපු ඵලදායීතාව ලංකාවට හොඳ පාඩමක් කියලා සඳහන් කර සිටිනවා. එතකොට එකක් පැත්තකින් ගත්තාම බංග්ලාදේශය පද්මා පාලම ඊළඟට නියුක්ලියර් පවර් ස්ටේෂන් ඒ කියන්නේ මේ න්‍යෂ්ටික බලාගාර ඊළඟට අධිවේගී මාර්ග ඊට පස්සේ ඩකා මෙට්‍රෝ රේල් මේ ඡායාරූප එක්කම වාර්තා කරනවා මේ වගේ මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා සමහරලාට විදේශ ආයෝජන විදේශ ණය වලින් සහ තමන්ගේ මුදල් වලින්. දැන් මේකෙන් බංග්ලාදේශය එක පැත්තකින් බලාපොරොත්තු වෙනවා ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරන. හරියට අපේ හම්බන්තොට නගරයේ සංවර්ධනය වෙනවා වගේ ඒකට ආයෝජකයන් සඳහා ආකර්ශනීය පරිසරයක් ගොඩනගන්න. ඒ වගේම මේ ආයෝජකයන් සඳහා සංවර්ධනය කරනවා ආකර්ෂණය කරනවා වගේම රටේ ප්‍රතිරූපේ ඉහළ නංවන්න මේ මහා පරිමාණ ව්‍යාපෘති හේතුවක් කරගන්නවා. ඒ වගේම තමන්ට අනන්‍ය ලක්ෂණ පෙන්눔 කරන්න. ඒ කියන්නේ තමන්ගේ හැඩයක් මෙතනින් පෙන්눔 කරන බංග්ලාදේශය මේ මහා පරිමාණ ව්‍යාපෘති සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක කරනවා. අනිත් කාරණාව තමයි බංග්ලාදේශයේ ජනතාව ඉතාම මහන්සි වෙලා වැඩ කරන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනාවැකි පළ කරනවා කලාපයේ තියෙන සෙසු රටවල් වල ආර්ථිකය අභිබවා ආර්ථික ක්‍රියාකාරීත්වය අභිබවා බංග්ලාදේශය ඉස්සරහට යයි කියලා. බංග්ලාදේශය බලාපොරොත්තු වෙන 2025 වෙද්දී 7.5ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න මේ මහා පරිමාණ ව්‍යාපෘති වලින්. සමීර දැන් අපි පහුගිය දවස් කතා කළා අපි ස්වප් පහසුකම ගත්තා බංග්ලාදේශයේ. එතකොට ඒක අපි නිකන් පොඩි කිණ්ඩියට වගේ තමයි Facebook වල අපි කතා කරේ සමාජ මාධ්‍යවල. හැබැයි මේ රටේ විශ්වවිද්‍යාල දිගින් දිගටම වර්ජන කරන විශ්වවිද්‍යාලවල එක්කෝ ආචාර්ය සංගම් එහෙම නැත්නම් ගුරු මේ ශිෂ්‍යෝ අන්තරේ මේ සියලු දෙනා වර්ජනය කරනවා. ඒක ප්‍රතිඵලය වුණේ මොකද්ද? අපේ දරුවෝ සල්ලි වේදම් කරලා බංග්ලාදේශ ගිහිල්ලා ඉගෙන ගන්න තැනට ගියා. ඒකට බංග්ලාදේශයේ දැන් අපිට කෙටි කාලීන ණය පහසුකම් දෙනවා. බංග්ලාදේශයෙන් පාඩම් ඉගෙන ගන්න ගොඩක් තියෙනවා. ඒ නිසා මේ අයවැය කතාවක් ආවෙන් පස්සේ ඒක ගැන විවේචන කරනකොට අපි ඇත්තටම ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න ලෑස්තිද කියන එක පිළිබඳව තමයි හොයා බලන්න වෙන්නේ.
ඒ පිළිබඳව තව ඉස්සරහට කතා කරන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන් අර ස්වැප් පහසුකම් ලබා ගත්ත ලංකාව විදේශ වින මුදල් හුවමාරුවක් සිද්ධ කළා. ඉතින් මේකත් එක්ක දැඩි විවේචනාත්මකව අපි කතා කරා. හැබැයි රටක් විදිහට බංග්ලාදේශය ඉස්සරහට ආවේ කොහොමද? දිනුෂ අපිටත් වඩා ස්වභාවික ආපදා වලින් දැවැන්ත ආකාරයෙන් පීඩාවට පත් වෙන රටක් බංග්ලාදේශය කියන්නේ. ඔව්. ගංගා ඩෙල්ටාවක තියෙන්නේ. හැබැයි එහෙම තියෙද්දි ඔවුන් රටක් විදිහට ඒ ආපු තැන ආසියාවේ නැගීන රටක් විදිහට ප්‍රබල තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන් බංග්ලාදේශයෙන්. ඉගෙන ගන්න අපිට ඕන තැන් වලින් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒ තැන් වලින් ඉගෙන ගන්නවද කියන එකයි ප්‍රශ්නාර්ථ බවට පත් වෙන්නේ. මෙතනින් එහාට අපි යනවා තවදුරටත් තොරතුරු වාර්තා කරන්න. විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරද්දී ඊයේ දවසේදී කොරෝනා මරණ 23ක් වාර්තා වෙනවා කියලා දිවයින පත්තරේ කියලා තියෙනවා. මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරන්නේ පෙරේදා වෙච්ච මරණ ප්‍රමාණය. ඒ කියන්නේ 11 වෙනිදා වුණ මරණ ප්‍රමාණය මේ සියල්ල ඊයේ දවසේදී තහවුරු කරනවා. මරණ 23ක් විදිහටයි වාර්තා කරන්නේ. පැය 24ට නිවෙස්වල කොවිඩ් රෝගීන් 4632ක් කියලා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය කියනවා. ඉතින් එතුමිය තමයි අර නිවෙස්වල ඉඳලා මේ රෝගීන්ව ආසාත්‍යයන්ව රැක බලා ගන්නා ඒ කාර්යය ප්‍රධාන තැනක් ගන්න. ඉතින් එතුමිය සඳහන් කරනවා මේ ආකාරයෙන් පැය 24ට නිවෙස්වල කොවිඩ් රෝගීන් වැඩි වෙලා තියෙනවා. පහුගිය සතියේ ඉඳලා කොවිඩ් ආසාත්‍ය රෝගීන් වැඩිවීමක් දක්නට තියෙනවා කියලා වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය කියනවා. නිවෙස්ගත කොවිඩ් රෝගීන් සඳහා වූ ප්‍රතිකාර ක්‍රමවේදය ආරම්භ වන දවසේ ඉඳලා ගත වූ මාස 5ක කාලය තුළ මේ ක්‍රමවේදය සඳහා කොවිඩ් රෝගීන් 1,08,149 දෙනෙක් ඇතුළත් වෙලා තියෙනවා. පහුගිය සතියේ ආපහු ඔන්න වැඩිවීමක් තියෙනවා කියලයි මේ ආකාරයෙන් සඳහන් කරන්නේ. ඉතින් මේත් එක්ක මම යනවා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නවතම වාර්තාව බලන්න කොහොමද ඔවුන් සඳහන් කරන්නේ කියලා. යනවා ඊයේ රාත්‍රියේ තමයි ඔවුන් මේ ආකාරයෙන් රාත්‍රී 10:11ට නිකුත් කරනවා නවතම වාර්තාව. යනවා 723ක් ආසාත්‍යයන් ඊයේ දවසේ වාර්තා වෙනවා. ආපහු අපිට අපේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ නීති රීති ටික අමතක වෙනවා නම් අපි ඉන්න ඕනි විදිහ අමතක වෙනවා නම් බංග්ලාදේශ ගැන අපි දැන් කතා කරා පොඩි වෙලාවයි. ඉතින් ආපහු කොහෙටද මේ ඇදගෙන යන්නේ කියන එක ඔබම පොඩ්ඩක් හිතලා බලන්න කියන කාරණය මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ අතරේ සෞඛ්‍ය නීති කඩපු බස් රථ අහුවෙලා තියෙනවා 395 ඒ සම්බන්ධයෙන් දිවයින වාර්තා කරනවා. බස්නාහිර පළාත් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලයන් හොයාගෙන පෙරේද සිදු කළ පැය 22ක සමාවන්න පැය 2ක විශේෂ මෙහෙයුමකදී මේ ආකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් දහවනය වූ ප්‍රවාහන බස් රථ 327ක් සහ රියදුරන් එවැගේම වායු සමනය කළ බස් රථ 68ක් මේ ආකාරයෙන් පොලිසිය දැඩි අවවාද කරලා තියෙනවා කියලායි මේ විදිහට වාර්තා කරන්නේ. මේ බස් ටික නම් අල්ලන්න දිනුෂ වැඩි ඈතකට යන්න ඕන නැහැ. උදේට මරදානේ ස්ටේෂන් එක ගාවට ගියා නම් ඇති. එන්න හැම බස් එකක්ම මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කොහෙද? ඒ ඔක්කොම කැලේ නේද කියලා හිතෙනවා. මිනිස්සුන්ටත් කරන්න දෙයක් නැහැ. යන්න බස් එකක් නැහැ නේ. ඉතින් වාහනයක් නැහැ. කොහොම හරි එල්ලිලා නැගලා හිර වෙලා යනවා. මොනවා කරන්නද? ඔෆිස් එකෙන් නැත්තම් ප්‍රශ්න. ඉතින් මේ වගේ ගැටලු තියෙනවා. මේ සම්බන්ධයෙන් එක පැත්තකින් ඒ අදාළ පාර්ශවවල අවධානය යොමු වෙන්නත් ඕනි. මොකද්ද එහෙමනම් කරන්න කියලා අඩු ගානේ ෂිෆ්ට් දෙකකටවත් නේද? එහෙම යෝජනා තිබ්බා නේද? එහෙම තිබුණා. අනිත් එක සමීර මේ ඔය බස් ගාස්තු වැඩි කරන්නේ පහුගිය කාලේ. ඒ වැඩි කරෙත් එක බස් එකේ ගෙනියන්න පුළුවන් කියන වෙනද ගෙනිච්ච ගාන වගේ භාගයයි ඉන්නේ බස් එකේ ගෙනියන්න පුළුවන් කියලානේ වැඩි කළේ. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එතකොට අර සමීර කිව්වාගේ අපි මේ කුහෙටද යන්නේ. එතකොට දැන් සමහර උදවිය තර්ක කරනවා බලන්නකො මේ බස්වල දිහා බැලුවාම අපේ නිදහසෙන් පස්සේ මොනවද ලබාගෙන තියෙන්නේ? මේ බස් යන විදිය බැලුවාම බස් එකක යන්න අපි කොයිතරම් දුක් විඳිනවද? හැබැයි ඒ තර්ක කරන උදවියම තමයි මේ තැන්වලට මේ රට තල්ලු කරලා තියෙන්නේ. එක පැත්තකින් බස් ගිනි තියලා එහෙමයි. ඊළඟට අර සමීර කිව්වාගේ මේ වර්ජන රැල්ල මගින් නැවත වතාවක් අපි කොතෙන්ටද තල්ලු කරන්නේ? බංග්ලාදේශයේ උදාහරණයක් ගත්තම අපේ ඇඟලුම් කර්මාන්තශාලා කීයක් මේ වෙනකොට අකුලන් ගිහිල්ලා බංග්ලාදේශේ පටන්ගෙන තියනවාද? වියට්නාමේ පටන්ගෙන තියනවාද? ඒකට අපේ ශ්‍රම සම්පත ඉතාමත්ම වටිනවා. අපේ මානව සම්පත හරි වටිනවා. අපි හොඳට ඉගෙන ගත්ත යමක් තේරෙන වැඩක් කළයින් පස්සේ ආයි කිරි ගහට යන්න වගේ වැඩේ කරන ශ්‍රම බලකායක් ඉන්න රටක්. ඒ නිසා තමයි ආයෝජක මෙතෙක් ඇවිල්ලා ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා එහෙම නැත්නම් කර්මාන්තශාලා ආරම්භ කළේ. දැන් මේ අපේ ඇතුලේ තියෙන අභ්‍යන්තර වියවුල් නිසා ඒ කියන්නේ එක්කෝ උද්ඝෝෂණ එක්කෝ වැඩ වර්ජන මේ නිසා පහුගිය කාල සීමාව තුළදී විශාල ප්‍රමාණයක් කර්මාන්තශාලා නැවතවතාවක් බංග්ලාදේශ වගේ රටවල් වල ආරම්භ කළා තියෙනවා. මැඩගස්කර් වගේ රටවල් වල ආරම්භ කළා තියෙනවා. මේ අපිට විදේශ මුදල් ඩොලර් හම්බ වෙන්න තිබිච්ච අවස්ථා. ඒ නිසා මේ කාරණා කියන්නේ මේ උද්ඝෝෂණවල ප්‍රතිඵලය මොකද්ද? ඇත්තටම උද්ඝෝෂණ කළා කියලා රටට යමක් ලැබෙනවද නැත්නම් තියෙන දේත් නැති වෙනවද? ඒ අතරේ සමගි ජන බලවේගයේ 16 වෙනිදා
හයිඩ් පිටි විරෝධතාවට කොළඹ නගර සභා අවසරය නැහැ කියලා නිමල කොඩිතුවක් වාර්තා කරනවා ලංකාදීපයට. සමගි ජන බලවේගයේ ලබන 16 වෙනිදා පැවැත්වීමට නිමිත විරෝධතාවය සඳහා කොළඹ හයිඩ් පිටිය ලබා දීමට නොහැකියයි කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටිනවා. එතකොට කොළඹ නගර සභාව එක්සත් ජාතික පක්ෂ පාලනයට තේ පවතින නගර සභාවක් තමයි. එතකොට පක්ෂය අදාළ නැහැ. ඒක නීතිය සහ විශේෂයෙන්ම කොළඹ නගර සභාවේ සීමාව තුළ මේ කොවිඩ් රැල්ල පැතුරුනහම කොයිතරම් වුන් දුෂ්කරතා වින්දද කියලා අපි දැක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා කොච්චර මහන්සි වුණාද කියලා. ඕක දිනුෂ මේ කාරණයක් තියෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නව චක්‍රලේඛයන්නිකුත් පෙරේදා. දවසේදී ඒකත් එක්ක නිසි බලධාරියාගේ අවසරයෙන් නැතුව එහෙම රැස්වීම කරන්න බෑ කියලා. නගර සභා අවසරයෙන් නැතත් සජබ විරෝධතාව අවලංගු කරන්නේ නැහැ කියලා එඩිතර හඳින් කියනවා මන්ත්‍රී මුජිබර් රහුමාන් නිමල කොඩිතුවක්කුවේ වාර්තා කරන්නේ. ඒ අනුව ආණ්ඩුවේ දුර්දාන්ත වැඩපිළිවෙලට එරෙහිව ගොවි ජනතාව ඇතුළු විශාල ජනතාවක් කොළඹට පැමිණීමට සූදානම්ව සිටින බව රහුමාන් මහත්මයා කියනවා. මේ බව වටහාගෙන ඇති ආණ්ඩුව කොරෝනා පිටතම උද්ඝෝෂණ නැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ගැසට් ගසා ජනතා විරෝධය යටපත් කළ නොහැකි බව ආණ්ඩුව තීරම් ගත යුතු බව මන්ත්‍රීවරයා කියනවා. මේ වගේම තමයි ඩෙල්ටා රැල්ල පැතිරෙන වෙලාවේදී නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කරන පටන් ගත්තෙන් පස්සේ මේ විදිය සංචරණ සීමා නිරෝධායන නීති රීති ක්‍රියාත්මක කරන පටන් ගත්තෙන් පස්සේ මේ තර්කෙම ගෙනාවා මේ උද්ඝෝෂණ පාලනය කරන්න තමයි මේ වගේ එන්නේ කියලා. මතක ඇති පාර්ලිමේන්තු වටරවුම ගාව ඇති වෙච්ච අර OIC මහත්තයාගේ මහරගම පොලිසිය ට්‍රැෆික් OIC මහත්මයා කියන ඇඟිලි දෙක නැති වෙච්ච උද්ඝෝෂණ සිද්ධිය. ඒ වයිදී එහෙම චෝදනා කළේ මේ ආණ්ඩුව ගැසට් ගෙනල්ලා උද්ඝෝෂණ මර්ධනය කරනවා කියලා. හැබැයි සති දෙකක් ගියේ නෑ අපි දැක්ක කොරෝනා රැල්ල කොයි විදිහටද පැතිරෙන්නේ කියලා. ඒ නිසා එක පැත්තකින් රුවන් විජේවර්ධන මහත්තයලා කියනවා කොරෝනා වසංගතයක් තියෙනවා කියලා. ඒක නිසා කොහොම හරි නගර සභා අවසරයෙන් නැතත් සජබ විරෝධතාව අවලංගු කරන්නේ නැහැ කියලා මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා කියනවා. මුජිබර් රහ්මාන් මහත්තයා මේ වගකීම බාර ගන්නවා නම් අපිට කමන්න වැඩේ තියෙන්නේ මුජිබර් මහත්තයාලා මේවා ඇවිල්ලා මිනිස්සු කුපිත කරගෙන එකතු කරගෙන ඇවිල්ලා කොළඹ උද්ඝෝෂණය කරලා ඒගොල්ලෝ ගෙට වෙනවා. ඒගොල්ලන්ට කන්න බොන්න තියෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි අහිංසක කොළඹ මිනිස්සු ඒ මිනිසුන්ට කන්න බොන්න නැහැ දිනුෂ. ඔය ෆ්ලැට් වල ඉන්න මිනිස්සු මොන තරම් දුකක් වින්දද කියන්නකො පහුගිය කාලේ ඇඬෙනවා මේවා කියද්දි. හැබැයි මුජිබර් මහත්තයා ඒවා බැලුවේ නැහැ. සහ සමීර සමහර වෙලාවට වාර්තා වුණා ඔය මරදාන ප්‍රදේශයේ සමහර උදවියට ඉන්නත් විද ගන්න එපා කියලා කියපු මන්ත්‍රීවරු ඉන්නවා. හරිද? හරිද? එහෙම එන්නත විද ගන්නත් එපා කියලා කියපු. එතකොට මේ කොරෝනා රැල්ල මර්ධනය කරන්න ඉඩ නොදී මේවා දේශපාලනය කරන කාරණා නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. අනිවාර්යෙන් ඒ දිනුෂගේ හිනාවත් එක කියපු මන්ත්‍රීතුමා කවුද කියලා නම කියන්න ඕනේ නැහැ. මේ හැබැයි ඒගොල්ලෝ විදගත්ත මුලින්ම ගිහිල්ලා ආමි හොස්පිටල්ද කොහෙද ගිහින් ඒගොල්ලෝ මුලින්ම ඒවා විදගත්තා. හැබැයි ඇවිල්ලා කියනවා විද ගන්න අනිත් අයට එපා කියලා. මේ අතර මෙහෙම ගියොත් දෙසැම්බරේ රට ආපහු වහන්න වෙයි කියලා රජයේ වෛද්‍ය සංසදයේ ලේකම් වෛද්‍ය කමල්ලේ පෙරේර මහත්තයා කියනවා. ජනතාව සුපුරුදු මේ ආකාරයෙන් මේ සෞඛ්‍ය පුරුදු අමතක කරෝතින් මේ හේතුව නිසා දෛනිකව රෝහල් වලට එන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය එන්න වැඩි වෙලා තියෙනවා. එහෙම ගියොත් ආයමත් රට දෙසැම්බරේ වහන්න වෙයි කියලා මේ ආකාරයෙන් ડોක්ටර් කියනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම්වරයා තමයි මේ විදිහට සඳහන් කරන්නේ. දැන්ටමත් ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම කොවිඩ් පොකුරු මතුවෙමින් තියෙනවා කියලා එතෙම සඳහන් කරන්නේ. දැන් මේ දින කීපය ඇතුළත දෛනිකව කොවිඩ් රෝගීන් 700ක්ම වාර්තා වෙනවා. මේ තත්ත්වයේ රෝහල් වලට එන කොවිඩ් ආසාද්‍යයන්ගේ ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ගියොත් දෙසැම්බරේ රට වහන්න වෙන බව තමයි වෛද්‍යතුමා කියලා තියෙන්නේ. ජනතාව විදිහට මේ තියෙන තැන තේරුම් ගන්න. දේශපාලකයෝ දේශපාලනය කරනවා. හැබැයි ජනතාව විදිහට බුද්ධිමත්ව දේශපාලකයන්ටත් උඩින් ඉඳලා මේ වෙලාවේ කටයුතු කරන්න ඕනි. ඒක තමයි වටින්නේ. අපි යනවා විරාමයකට. නෑ විරාමයට යන කලින් කියන්නේ අර කොළඹ කොළඹ වෙනද සංගමය කියලා හිටියා. වඳින්නම් අනේ වර්ජන කරන්න එපා. මොකද දෙයියනේ කියලා මේ දෙසැම්බර් සීසන් එකේ තමයි කීයක් හරි හම්බ කරගන්න තියෙන්නේ කියලා. අපි විරාමයක් ලබමු. සමීර මේ නිශ්ශබ්දතාව ලොකු කතා කියනවානේ. තව එක හිස් මුට්ටියක් බිඳින්න හදන්නේ. මේ මුට්ටිය බිඳින්න අපි පුළුවන් තරම් උදව් කරන එක තමයි මුතුරාජ්‍යවෙල්ල සිද්ධිය පිළිබඳව බොහෝ හිස් මත හිස් මුට්ටි තියෙන හුඹස් තියෙනවා. ඒ හුඹසක් බිඳිනවා ආචාර්ය නාලකකුඩ හේව රාජ්‍ය අමාත්‍යවරයා අද ඩේලි නිවුස් පොත්පත සඳහන් කරන මුතුරාජ්‍යවෙල්ල සිද්ධිය පිළිබඳව lands of legal settlers will not be acquired. නීත්‍යානුකූල උරුමය තියෙන කාගෙවත් ඉඩම් අත්පත් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ
මේ මුතුරාජවිල රම්සා තෙත්බිමක් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ ගැසට් නිවේදනය අනුව. එතකොට මේ ඇත්තටම තමන්ගේ නීති අනුකූල අයිතිය තියෙනවා නම් ඉඩමට කිසිම ප්‍රශ්නයක් නැහැ, බය වෙන දෙයක් නැහැ. හැබැයි කලබල වෙලා තියෙන මිනිස්සු උසිගන්නන්නේ හොරෙන් ඉඩම් ගොඩ කරපු අය සහ ඒවයි කුණු දාන අය, ඊළඟට මේවා පිටිපස්සේ තියෙන වෙන වෙන ජාවාරම් කරන අය. ඒ නිසා මේ පිළිබඳව තවදුරටත් ජනතාව දැනුවත් කරන්න සහ මේ සිද්ධිය ගැන ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙපිරිසම වගේ විවිධ අදහස් පළ කරනවා. එයාට පෞද්ගලික මුණ කියලා කතා කරලා නෑ රම්සා තෙත්බිමක් කළායින් පස්සේ ඉඩම් අත්පත් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. UDA එක ඉඩම් ගන්නෙ නෑ. ඒ අනවසර ඒවා පිළිබඳව නම් ප්‍රශ්නයක් ඇති වෙයි කියන කාරණාව හරියට දැනුවත් කරනවා කියලා අමාත්‍ය නාලක කුඩේහර මහත්මයා කරන ප්‍රකාශය අද ඩේලි නිවුස් පොත්පත වාර්තා කරනවා. ඔව් අපි යනවා මේකත් එක්ක මේ කාලගුණය සම්බන්ධයෙන් වුණ පහුගිය ටිකේ ප්‍රශ්නත් එක්ක 26 දෙනෙක් මේ වෙද්දි ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ අතරේ කොළඹ නුවර පාරේ 98 වෙනි කිලෝමීටරයේ පහළ ගඩු ගන්නාව කොටස තවදුරටත් වහන්න කටයුතු කරලා තියෙනවා. අද දිනමිනේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. ඉතින් මේකත් එක්ක ගමනාගමන අපහසුතා මතුවලා තියෙනවා නුවර සහ කොළඹ අතර. මේ විදිහට මේ ප්‍රශ්නයේ දුරදිග යන හැඩක් තමයි දිනූෂ පේන්න තියෙන්නේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග මේ වෙද්දි අරගෙනමින් පවතිනවා. මේ පිළිබඳව අද සාකච්ඡාවට ලක් කරනවා. මම දිනමින පත්‍රය ඇතුළට යනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව කියනවා මහාචාර්ය අතුල සේනාරත්න මහත්තයා. එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඉහළින් අවුරුදු ගාණක් තිස්සේ කෝච්චි ගමන් කරනවා. ඒ වගේම මේ පසේ ඒ නිසා යම් මිලිමීටර ගණනක වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන මාර්ගයේ බර වාහන විශාල සංඛ්‍යාවක් දිනපතා ගමන් කරනවා. ඒකත් මේ නායාම සඳහා හේතුවක් වෙන්න පුළුවන්. මේ අතරේ මේ මාර්ගයේ කඩමින් විවෘත කරන්න ඕනි. කොළඹ නුවර පාරේ ගමන් කරන විශාල පිරිසක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා කියනවා ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිර්දේශමත් තමයි ඉදිරි තීන්දුව తీරන ගන්න කියලා. ඒ වගේම මේ ප්‍රදේශවල ඉන්න ජනතාවට අයින් වෙන්න කියලා මේ වෙද්දිත් සඳහන් කරලා තියෙනවා. රජයේ පාර්ශවය එතනට ගිහිල්ලා ඔය කඩු ගන්නාවේ අර ගල විදපු තැන ඓතිහාසික තැනක්. මේවා අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ලෝකයේ තුලම මේ තැන කතා වෙනවා. ඒ වගේම මේ තියෙන සුන්දරත්වය එතනට ගියාම මේ සියල්ල ආරක්ෂා කරගන්න ඕනේ. ඒ අතරේ තමයි මේ ස්වභාවික ආපදාවට ලක් වෙන්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ. කෙසේ නමුත් ඉතාමත් ඉක්මනින් මාර්ගය විවෘත කරන්න ඕනි කරන ක්‍රියාමාර්ග ටික ගනිමින් ඉන්නවා. මේ ස්වභාවික ආපදා වලින් මේ තරම් අපි දුක් විඳිද්දි මේවා හොඳ පාඩම් විදිහට අපේ ජීවිතයට එකතු කරගනිද්දි බලන්න අද ලංකාදීපේ කියනවා රවා බලා කෙල ගැසුවේ ඇයිදයි අහන්න ගිය කත තල්ලු කර දමලා රෝහලට ගෙන යද්දි ඇය මරණයට පත් වෙලා තියෙනවා. මේ පොඩි බහින් බස් වීමක් ඇයි මෙහෙම රවල බැලුවේ කියලා අහන්න ගියාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ දුරදිග ගිහිල්ලා මේ විදිහේ කාරණයක් මේ සිද්ධියක් ඇති වෙලා තියෙන. ඉතින් කනගාටුයි අද සමාජයේ සමහර පුද්ගලයන්ගේ හැසිරීම ගැන කතා කරද්දී ලොකු කනගාටුවක් මේ අපිට ඇති වෙනවා. මොරටුවෙන් තමයි මේ දේ වාර්තා වෙන්නේ. මේ සමගින් අපිට ජීවිතේට තාමත් වටිනා පාඩම් ගණනාවක් කියලා දුන්න ගායන ශිල්පියෙක් ඇති දේ ඇති සැටියෙන් දකින්න මිනිස්සුන්ට ගීතයෙන් කියලා දුන්න ආදරණීය ගායන ශිල්පියා ලක්ෂ්මන් විජේසේකර මහත්තයා ඒ දවසේදී මරණයටපත් වෙනවා. ඔහු ජීවිතක්ෂයටපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් අද වාර්තා කරනවා මේ අභාව ප්‍රාප්ත වීම පිළිබඳව පත්තරවල තියෙනවා දශක 4කට ආසන්න ගාණක් කලා ශාස්ත්‍රයට විශේෂයෙන්ම සංගීතඥයෙක් විදිහට ගායකයෙක් විදිහට රංගන ශිල්පියෙක් විදිහට සහ තවත් නිර්මාණ ගණනාවකට දැවැන්ත දායකත්වයක් ලබා දීපු ලක්ෂ්මන් මහත්මයා අපාතරින් වියෝ වෙනවා. මේ විදිහට ශ්‍රී ලාංකීය අර කරුණාරස සංගීතයේ තාමත් ඉහළ තැනක ඉන්න ගායකයෙක් විදිහට නිවි සැනසීලා ඉන්න පුළුවන් ගීත ගණනාවක් එතුමා අතින් ගායනා වුණා. වගේම සංගීත නිර්මාණ ගණනාවක් ඉදිරිපත් වුණා. ඒ සියල්ල මතකයන් විදිහට ඉතුරු කළා එතුමා අපෙන් නික්ම යනවා. මේ එතුමා පිළිබඳව මතකය. දශක 4කට අධික කාලයක් කලා ශාස්ත්‍රයේ විවිධ නිර්මාණ බිහි කළ ලක්ෂ්මන් විජේසේකර මහතා මේ යන විට 73 වන වියේ පසු වුණා. බාල ළමාවරුනේ දැල් වූ පහන්, ඇතිදේ ඇති සැටියෙන්, සිනා පිපෙනා ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහුගේ ගායනයෙන් හැඩගැන්වුණා. එමෙන්ම විලම්බීත, දඟයන්ට පමණයි ටිකිරි සහ උංගී යන ටෙලිනාට්‍යවල ඔහු සංගීත අධ්‍යක්ෂණය කළා. නිසල සිතුවිලි සසල තුරුලි අතර තනිවෙමි ඔබ නිසා සතුටින්. ලෝකය පෙරළුණත් ඉන් කලබල නොවන සිල්ලර සරල ලෙස යයි සුපුරුදු ගමන අටලෝ දමින් නොසැලී කටයුතු කරන ඔබ වැනි කෙනෙකු යලි හමුවේ විද කෙලෙස. ඔබ වැනි කෙනෙකු
යළි හමුවේ විද කෙලෙස. ඔබ වැනි කෙනෙකු යළි හමුවේ විද කෙලෙස මෙහෙම පද රචනා කරන්නේ බණ්ඩාර ඇහැලියගොඩ කවියා ඒ ලෙඩ ඇඳේ ඉඳගෙන ලෙඩ ඇඳේ ඉන්න ලක්ෂ්මන් විජේසේකරයන්ට. ඔබ වැනි කෙනෙකු යළි හමුවේ විද කෙලෙස. ආයි මුණ ගැහිකක් නැහැ. බණ්ඩාර ඇහැලියගොඩ මහත්මයාට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලක්ෂ්මන් විජේසේකර ආදරණීය ගායන ශිල්පියාට ගීත ගණනින් ගත්තොත් මේ අතේ ඇඟිලි ගානට වඩා අඩුයි. හැබැයි ඔහුට ආදරය කරන රසිකයන් ප්‍රමාණය මෙතෙකයි කියා කෙතෙකයි කියා කියන්න පුළුවන්ද? කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු, සඳි සදිසි මිනිස්සු, මල් සදිසි මිනිස්සු. අපි බලමු කාටුන්. සුවාරිස් කාටුන් එක තියෙනවා. සමීර අද ගොඩක් කාටුන් තියෙන්නේ හිතුවත් වගේම අයවැය ගැන තමයි. එතකොට සුවාරිස් දාස හපුවලන් නිර්මාණය කරන ලංකාදීප පුවත්පතට අයවැය කොහොමද? සුවාරිස්ගෙන් අහනවා. සුවාරිස්ගේ උත්තරේ ඇලඩින්ගේ කිව්වට පහනත් සර්ගේ නේද? ඇලඩින්ගේ කිව්වට පහනත් සර්ගේ නේද? බැසිල් එමතුමාට සුවාරිස් දෙන උත්තරේ. අපි යනවා පොඩ්ඩක් අයවැයෙන් එහාට ගිය කාටුන් එක බලන්න. අංජනගේ කාටුන් එක අද දිනමින පත්තරේ තියෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ පෝලිං සති 3කින් නැති වෙයි කියලා අලගියවන්න කියන්නේ. ඒ කියන්නේ පෝලිමේ ඉඳලා ගන්න බඩු නැති වෙයිද කියලා ඔන්න අහලා තියෙනවා. සර්ප්‍රයිස්. එතකොට ඊයේ සර්ප්‍රයිස්. එහෙම නැත්නම් ඊයේ පුදුම කරවන අයවැයක් තමයි ආවේ. ඔන්න අංජන කියනවා බැසිල් ඇමතුමා පෙට්ටගම ගෙනල්ලා විවෘත කරලා පෙන්නන සර්ප්‍රයිස් කියලා. අපි බලාගෙන ඉන්නවා මොනවද මේ ඇතුලේ තියෙන්නේ, අපිට මොනවද ලැබෙන්නේ කියලා. ශ්‍රී සමයන් කාටුන් එක චමෝත් පද්මශ්‍රීගේ මේ විදිහටයි කියන්නේ. අයවැය කියන්නේ අය කරගෙන වැය කන ක්‍රමයකටද බං කියලා අහනවා. අනේ මන්ද බැලුවහන්නම් පේන්නේ අපෙන් රටට කියලා අය කරගෙන ඒගොල්ලෝ අය කරගන්නවා වගේ. අය අපිට හැමදාම වැය අය අපිට හැමදාම වැයලු. හැබැයි මේ පාර නම් පිඟාන තිබිච්ච ටිකක් ආයි අනිත් පැත්තට හත්තියට බෙදලා තිබුණා. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත අද දිනමින පුවත්පතෙන් තෝරගන්නේ අවසරයකින් තොරව මහජන රැස්වීම ඒකරාශී වීම තහනම්ලු බං. දැන් සජිත්ව කරන්න වැඩක් නැති වෙන්න යන්නේ සර්. මාර ප්‍රශ්නේ. මෙන්න හරි ලස්සන කාටුන් එකක් තියෙනවා. පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක ලංකාදීප පත්තරේ. කොහොමද බං බජට් එක කියලා ඇවිල්ලා අහනවා දේශපාලඥයෙක්. මොළ 7න් හැදුවට අපි ඉතින් තනි මොලෙන් මෝන දෙන්න එපයි කියලා ඔන්න කියලා තියෙනවා. තනි තත්ත්වේ කවිය. අවකයි තත්ත්වේ කවිය. අනුරාධ හිරිපිටිය දිවයිනට අඳින් ලියන්නේ මේ කවිය. ඇවිදිල්ලා බැසිල් ගරු මැති සබය සොයා අයවැය කියන විට ණයබර උඩට ගියා. නැති හින්දා සහන කඳුලින් දෙනත පියා ජනයා කිව්වා දැන් හරි සැපය කියා. ඕකයි තත්ත්වය තමයි ඒ. මට වඩා ලස්සන දිනුෂ කවි කියන හින්දා මම දුන්නේ. ඉවරයි නේද? අදට එහෙනම් අපි මේ සමුගන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ ඒ කවියත් එක්ක. එතකොට අයවැයෙන් පස්සේ ඉදිරි සංවාද ගොඩනැගී පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයන් විදිහට අපිව නියෝජනය කරමින් අදහස් පළ කරා. ඒව ඉදිරියේදී කියන්න හැකියාව ලැබේ. අපි බොහොම පරිස්සමෙන් ඉඳමු නේද? ජය වේවා ඔබට. සුබ දවසක්, නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.